ඔහුට දාස ඔහුගේ ක්‍රියාකලාපයේ ගෝඨාභය රාජපක්ෂට ආස ඔහුගේ දේශපාලන පක්ෂයට ආස. hina වෙලා කිව්වා ඉතින් මම දන්නේ නැහැ මම ඒද ඔයාලට කියලා දන්නේ නැහැ. ඔයා කරන වැඩේ කරන් යන්නෝ කියලා කිව්වා. ලංකාවේ ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකක් තිබිලම නැද්ද? ඒ 3+ එකේ තමයි හොඳම රටවල් ඉන්නේ. අපිට B නෙගටිව් එකේ ඒ තට්ටු 27න් අපි 17 හිටියේ මම පටන් ගන්නවා. ඩුබායි සහ අබුඩාබි. මේ ප්‍රධානතම නිලතල දෙකක් දරපු ශ්‍රී ලාංකිකයා වශයෙන් අපිට හඳුනන්න පුළුවන් නේ. ගවර්න්මන්ට් එකක් වශයෙන් සාමාන්‍ය මේ තනතුරු කාටද දෙන්න. ඩුබායි ෂේක් අබුඩාබි ෂේක්ට ඔබව ළඟට ගන්න තරම් ඔබේ තිබුණු සුවිශේෂඥතාවය මොකක් කියලාද ඔබ විශ්වාස කරන්නේ? කොයි ලෝකෙ හිටියත් මට මේ ලංකාවේ කම ගොඩක් තියෙන කෙනෙක්. සාමාන්‍යයෙන් කොහොම ගෙවීමක්ද ඒ රටවලින් ඔබට ලැබුණේ? මගේ ඩුබායි ගෙදර තියෙනවා විශාල බුදු පිළිමයක්. කවුද උදේ ඉන්ද්‍රරතනගේ බ්ලූප්‍රින්ට් එක ලංකාවේ ආර්ථිකය ගොඩනංවන එක දැන් හංගගෙන ඉන්න පුද්ගලයෙක්? මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි සබ්ජෙක්ට් දන්නේ නැති කට්ටිය ගොඩක් වෙලාට ඒ සබ්ජෙක්ට් එක ගැන කතා කරන ආසයි. දැනගන්න ඕනේ කවුද ඇත්ත වැඩකාරයෝ සහ කවුද කේලංකාරයෝ කියලා. මේ රටේ හැටි ඒකයි. ලෝකේ දියුණු වෙච්ච රටවල් බැලුවොත් එහෙම ඒ වගේ තින්කින් එක තමයි දියුණුලා තියෙන්නේ. ලංකාවේ යන්නේ අද යන්නේ ආපහු එන්න බලාගෙන නෙමෙයිද? ඉකොනොමි බ්ලූප්‍රින්ට් එක හදනකොටත් ඩුබායි වැඩ කරනකොට මට නිතරම හිතෙනවා මේක කොහොමද ලංකාවට දෙන්නේ කියලා හිතේ තමයි ඉන්නේ. එක්තරා ආරංචියක් මට ලැබුණා ඩුබායි සහ අබුඩාබි රාජ්‍ය දියුණු කළ ඩුබායි සහ අබුඩාබි රාජ්‍යයන් මේ පවතින තත්වයට ගෙන ශ්‍රී ලාංකිකයා ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ අතහැර ශ්‍රී ලංකාවෙන් යනවාය කියලා. මේ ආරංචිය කනවැකුණු විගස මා ඔහු සොයායන්නට උත්සාහ කළා. සමහර වෙලාවට ඔහු සහ මා අතර මේ පවත්වන සාකච්ඡාව ඔබ දකින මේ මොහොත වන විට ඔහු ශ්‍රී ලංකාවේ නොසිටිනවා වෙන්න පුළුවන් බොහෝ දුරට. මේ මාතේ තියෙනවා සහතික කිහිපයක්. මේ පැරිස් නුවර සෝබෝන් විශ්වවිද්‍යාලය ලබා දුණු සහතික. This is to certify that Dr. KG Uday Induratana has been lecturing at Paris Sorbonne University in the Master of Performing Arts Management for the last 3 academic years. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලය. ශ්‍රී ලාංකිකයෙක්. දේශකයෙක්. ඒ විතරක් නෙමෙයි මාතේ තියෙන to whom it may concern. This is to certify that Mr. Uday Induratana Dubai Tourism and Committee Marketing මේ ප්‍රොමෝට් කරන and commerce marketing ප්‍රොමෝට් කරන මේ කටයුතු කරපු ආකාරය. ඒ වගේ Department of Cultural and Tourism මේ ඩුබායි සහ අබුඩාබි රාජ්‍ය විදේශිකයෙක්ට ලබා දුන්නු ඉහළම තනතුර ලැබුණේ ශ්‍රී ලාංකිකයෙක්ට. එය මහත් වූ ආඩම්බරය. මම දන්නේ ඒ ආඩම්බරය අපිට තියෙන ශ්‍රී ලාංකිකයෙක් විදියට අනිත් අයට ඒ ආඩම්බරය දැනෙනවද කියන එක. මා විශ්වාස කරන විදියට ශ්‍රී ලාංකිකයෙක්ට ජාත්‍යන්තර වශයෙන් වෘත්තියක් වශයෙන් ලැබිච්ච ඉහළම ඇගීම මෙය. ඒ නිසා අපි ඔහුව සොයාගෙන එනවා. ආචාර්ය උදේ ඉන්ද්‍රරත්න මහත්මයා ආයුබෝවන්. ආයුබෝවන්. ඇත්තටම ඇත්තද මට ලැබිච්ච ආරංචිය ඔබ ලංකාවෙන් අද දිනේ යන්න සූදානම් වෙලා සිටිනවායි කියන කතාව ඉස්සෙල්ලා ඒක ඇත්තද? ඔව් මම අනිද්දා යනවා. කොච්චර කාලයක් ලංකාවේ හිටියද? අවුරුදු 1කමාරක් හිටියා. එක දිගටම අවුරුදු 1කමාරක් හිටියා. ඒ කියන්නේ මෙහෙමයි මම ලෙක්චර්ස් කරන්න යන ගමන් ඔව් මම ස්ටාර්ට්අප්ස් ලෝකෙ කරනවානේ. ඒක කරන ගමන් හැබැයි ලංකාවේ කැප වුණා අවුරුදු 1කමාරක්. ඔබ මට පේන්නේ ඔබ දිහා බලන විට ඔබ කිසියම් කලකිරීමකින් සිටිනවා කියලා. නෑ එහෙම හිතන්න එපා. මා ඉන්නේ ශැන්ග්‍රීලා හෝටලයට එහා පැත්තේ තියෙන one golf face නැත්නම් ශැන්ග්‍රීලා රෙසිඩන්සිස්. මෙතන ඉඳලා ඔබේ නිවසේ සිට මේ එහා පැත්ත මාලය බලන විට මට පේන්නේ අලුත් ශ්‍රී ලංකාවක්. මා සිහින වැව්වේ මේ මා නෙමෙයි ඔබ සියලු දෙනා සිහින වැව්වේ වන් ශ්‍රී ලංකාවක්. ඔබ ලංකාවට ආවෙත් අපිට එහෙම ශ්‍රී ලංකාවක් ලබා දෙන්නට ඕන අලුත් ආර්ථික මොඩලයක් එකොනොමික් බ්ලූප්‍රින්ට් වචනේ කිව්වට මම මේකේ තේරුම දන්නේ නැහැ. ඔබෙන් අහගන්නම් පස්සේ. හරි. එහෙම අදහසකින් ලංකාවට ආවේ. මං හරිද? හරි තමයි. ලංකාවෙන් ගුවන් යානයට ගොඩ වෙන්නේ හරි සන්තෝෂෙන් සියලු බලාපොරොත්තු ඉටු වෙච්ච මිනිස්සෙක් විදියටද නැත්නම් අපේක්ෂා බංගත්වයට බලාපොරොත්තු සුන් වෙච්ච මිනිස්සෙක් විදියටද? නෑ මෙහෙමයි. ඉතින් මික්ස් ෆීලිංගස් තියෙන්නේ. මොකද හේතුව මම මේක පොඩි කතාවක් කියන්න ඕන. මම එනවා මේ ලංකාවට එනවා මගේ පුතාගේ වෙඩින් එක ප්ලෑන් කරා. එතන එනකොට ශංගිලාගේ තියෙන වියත්මගේ විශාල මේ මුල්ම ලොකුම දැවන්ත මේ
සමුළුව, ඔව්. ඒ ගියාම මම අබුඩාබිද ඉන්නේ. ආපහු ලොබි ඉන්නකොට ඒකට එනවා මම හිතන්නේ 2000ක් වගේ එනවා. ඉතින් මේ මගේ ඩුබායි අබුඩාබි ගෙදර නාපු කෙනෙක් නැහැ මේ රටට. ඒ කීප දෙනෙක් හම්බෙලා මම ඇදගෙන යනවා එන්න කියලා මේ බලන්න. ඉතින් පස්සේ මම ගියාම මෙතන සෙක්ටර් 6ක් කතා කරනවා. ඉකොනොමි ගැන, සිකියුරිටි ගැන, IT එක කතා කරාම මේ මට ඒ වෙලාවේ තේරෙනවා මම මේ කරපු ලෝකෙට කරපු වැඩත් එක්ක බැලුවාම මට යම් කිසි දෙයක් මෙතන දෙන්න පුළුවන් ગેප් එකක් තියෙනවා කියලා ඒක මට තේරෙනවා. ඒ සෙක්ටර්ස් වලට කරපු කතාවල් ඔබ අහගෙන හිටියද? හරි. ඒ කතාවල් අහගෙන ඉන්නකොට මොනවද ඔබට දැනෙන්නේ? මම කැමතියි ඔබ ටිකක් ඔබ යන්න හදන වෙලාව නිසා අවංකව දෙයක් ඍජුව දෙයක් විවෘතව කියලා ගියොත් මේ රටට ඉතුරු වෙනවා. මොකද ඔබට රටට ණය නැති මිනිස්සෙක් විදිහට ඔබට යන්න පුළුවන් අඩු ගානේ. නෑ තමයි ඒ කතාවල් අහනකොට මොනවද හිතුනේ? මෙහෙම ඉකොනොමි ගැන කතා කරපු වෙලාවේ මට තේරෙනවා එතන ඩෙප්ත් එකක් නැහැ කියලා. ගතියුත්තක් නැහැ. නෑ එහෙම කියන්න බෑ. ඒක මට තේරුණා අපිට ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න පුළුවන්. මට පුළුවන් ඔබෙන් අහන්න ඒ දේශනය කළේ කවුද කියලා? මෙහෙමයි මට මතක විදිහට නාලක් ගොඩේ තමයි ඉකොනොමි කරේ. ඒ වගේ හැම කීප දෙනෙක් කියා මුලින්ම මේ එචි ගෝඩාබරාජ් තමයි මුලින්ම මේ කරේ එතන පවර්ෆුල් කතාවක් කරා. ඊට පස්සේ මට හිතුණා ඒක නාලක් කරපේ හොඳයි, ගොඩේ කරපේ හොඳයි. ඉතින් අපි ලෝකෙන් බැලුවාම තවත් ඉම්ප්‍රූව්මන්ට් එකක් කරන්න පුළුවන් කියලා මට හිතිලා මම ඊට පස්සේ කල්පනා කරා කොහොමද මේක දෙන්නේ මගේ දැනුම කියලා. ඊට පස්සේ මම කරේ මම අඳුරන්නේ ගෝඩාබරාජ් අමතුමා දන්නේ ඒ කාලේ අපි GR කියලා නේ කියන්නේ. ඔව්. ඊට පස්සේ මම මේ බ්‍රදර් චාල්ස් එතන හිටියා. මේ ඔඩියන්ස් එකේ. තව කීප දෙනෙක් හිටියා මට කිව්වා මට මේ තුම හම්බෙන්න ඕන. මොකද හේතුව මම මේ ගෝඩාබරාජ් පස්සේ ෆෑන් කෙනෙක්. මොකද අර ඩිෆෙන්ස් සෙක්‍රටරි ඉඳලා යුද්ධ දිනලා මේ අපගේ තාත්තා ආමිකාරේ. ඔහුට දාස ඔහුගේ ක්‍රියාකලාපේ ගෝඨාභය රාජපක්ෂට ආස ඔහුගේ දේශපාලන පක්ෂයට ආස. නෑ මම ඒතකොට දේශපාලනය කරේ නෑ සර්. මම කරේ ඇත්තටම මම දැක්කා එයාගේ තියෙන මේ රිසල්ට් ඔරියන්ටඩ් හැකියාව. ඒ කියන්නේ ක්‍රියේටිවිටි එක. යුද්ධ දිනු කරේ කොහොමද, මේ කොළඹ දිනු කරේ කොහොමද? මගේ තාත්තත් ආමි කෙනෙක්. ඉතින් ආමි වුණත් අපිට තියෙනවා. ඉතින් මට කොහොමත් මගේ හීරෝ කෙනෙක් තමයි. එස ඔහු හමු වුණාද? ඊට පස්සේ මට හම්බෙන්න ඉල්ලුවාම මට එන්නකෝ ගෙදරට. එතකොට මම හිතුවේ පැය 4-5ක් ඉඳලා මම කරන දේවල් කිව්වාම ඊට පස්සේ hina වෙලා කිව්වා ඉතින් මම දන්නේ නැහැ මම එයිද ඔයාලට කියලා දන්නේ නැහැ. ඔයා කරන වැඩේ කරන් යන්න ඕක කියලා කිව්වා. ඊට මට ගොඩක් වෙලා තේරුණා මේ දිනනවා කියලා මේ ආවොත් එහෙම. ඒ කියන්නේ මට තේරුණා මේ වෙනසක් අවශ්‍යයි මේ රටට. ඊට පස්සේ මම කරේ මේ මගේ කොන්ට්‍රැක්ට් එක ඉවරුනහම අබුඩාබි වල මේ මගේ හොඳම යාළුවා තමයි ශවෙන්ද්‍ර සිල්වා කියන අද ආමි කමාන්ඩර්. මොකද හේතුව එයා නිව්යෝක් වල UN ඇම්බැසඩර් ඉන්න කාලේ මම අබුඩාබි ඩුබායි ඔෆිසස් අපේ ලෝකේ 18ක් තියෙනවා. ඒවා මම රන් කරන්නේ. ඉතින් මම නිව්යෝක් වල තමයි ගොඩක් වෙලාට ඉන්නවා. ලන්ඩන්, ටෝකියෝ ඒවා ඉන්නේ. ඉතින් මං ගියා ශාවෙන්ද්‍ර සිලත් එක තමයි ගොඩක් වෙලාට කන්නේ පොඩ්ඩේ ඉන්නේ ඇවිදින්නේ වෝක් වලට යන්නේ. මම හොඳ යාළුවෙක්. ඊට පස්සේ යාට කිව්වා මෙයා කිව්වා එන්න මේ ඇවිල්ලා මේ වැඩේ කරන්න ඉතින් ලොකු දෙයක් නේ කියලා මට කිව්වා. ඒ විතරක් නෙවෙයි ශාවෙන්ද්‍ර සිල්වා මට කිව්වා ඔයා කොහොත් ඉන්න එපා මගේ ගෙදර මගේ ගෙදර මේ ලෑස්තිලා තිබුණේ නැහැ. ඔයා මාත් එක්ක ඇවිල්ලා ඉන්න කියලා ඉතින් සාමාන්‍යයෙන් නොකරන දෙයක්. මම මාස 10ක් ඒ ගෙදර තියාගත්තා. ඉතලා මේක මම මුලින්ම කරේ මට ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එකක් හදන්න අවශ්‍යලා තිබුණා. මොකක්ද ඔය ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක කියන්නේ? ඉකොනොමික් බ්ලූප්‍රින්ට් එක කියන්නේ චෞදද රටක හදන ඉකොනොමික් ප්ලෑන් එක. අපි කියන රෝඩ් මැප් එකක් කියලා. ඉකොනොමික් ප්ලෑන් එකක්. හරි. ඒක හරි කොම්ප්ලෙක්ස්. ඒ ඔය කියන දෙයක් නෙවෙයි හරි කොම්ප්ලෙක්ස්. මොකද හේතුව ඒකට හරි ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. හේතුව මම ඩුබායි ඉන්නකොට අපි BCG කියන කන්සල්ටිං කම්පැනි එක තමයි ඩුබායි වල බ්ලූප්‍රින්ට් එක හැදුවේ. ඉතින් මම ඒ ටීම් එකේ ඉඳලා මට ඒ දැනුම ආවා. ඊට පස්සේ ඒ දැනුම හරහා මම කරේ ඒ මොඩල් එක අරගෙන මං අවුරුදු 37ක් පිටරට හිටියේ. මට හිතුණා මේ මැරෙන්න ඉස්සෙල්ලා මේක නම් ලංකාවට දෙන්න ඕන මේ දැනුම කියලා. ලංකාවේ ඉකොනොමි බ්ලූප්‍රින්ට් එකක් තිබිලාම නැද්ද? දැන් අපි ඔය කොළඹ ක්‍රමයේ කොළඹ ප්ලෑන් අරගෙන කතා කරනවානේ. ප්ලෑන්ස් තියලා ඇති මේක වෙනම
වැඩක් මේක. ඔහොම එකක් තිබිලම නැහැ. ඒකම හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මේක ඉතින් නවීනම කියන්නේ ලේටස්ට්ම ටෙක්නොලොජි ලේටස්ට්ම තින්කින් ගෙන ආපු මොඩල් එකක්නේ. මොකද හේතුව අපි රටක් හදනකොට ප්ලෑන් එකක් හදනකොට අපි ලෝකෙ දිහා බලනවා. බලලා අපි බලනවා ඒ ලෝකෙ කොහොමද වෙනස් වුනේ කියලා. අපි ඒකට කියනවා ඉංග්‍රීසියෙන් vertical initiatives and horizontal initiatives කියලා. ඒ කියන්නේ අපි දැන් කොරියාව, සිංගප්පූර් ඒවා vertical කියන්නේ ඒකට ඉන්ඩස්ට්‍රි අදාළ දේවල් වෙච්ච දේවල් ලෝකෙදී වුණේ. horizontal කියන්නේ රටක් වශයෙන්ම හැමෝටම බලපාන දේවල්. ඉතින් මං ගාවේ මාස්ටර් ෂීට් එකේ තියෙන නිසා ඉතින් මට උදව් වෙන නිසා මම කරේ මුලින්ම ඇවිල්ලා ලංකාවේ සම්පූර්ණම ඇනලිසිස් එකක් කරා. හේතුව අපි බ්ලූප්‍රින්ට් එක හදනකොට අපි ලෝකේ ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඒ ලෝක අපි දිහා බලන විදිය. සාමාන්‍යයෙන් 30 ගාණක් තියෙනවා ලෝකේ මේන් ඉන්ඩිකේටර්ස්. අපි කියනවා Global Competitive Index, East to Business Index, State Fragile Index ඒ වගේ තියෙනවා. මොකද ඒව බලන්න නැතුව අපිට ලෝකෙට යන්න බෑ. විශේෂයෙන් මුලින්ම තමයි මේ සවරින් රේටින් කියන්නේ රටක කොච්චර සවරින් රේටින් කියන්නේ worth the රට ක්‍රෙඩිට් worthiness කියලා. මේ ඔක්කොම බැලුවාම මට තේරෙනවා අපිට B හිටියේ outlook negative. ඒ කියන්නේ ඊළඟ C කියලා කියන්නේ අපි ඒ කියන්නේ තට්ටු 27ක් තමයි මේ රේටින් එකේ තියෙන්නේ. එතන 27 උඩම තමයි ඇමරිකාව, ඉංග්‍රීසි ඒ වගේ රටවල්. අපි ඉන්නේ B හිටියේ. ඒ 3+ එකේ තමයි හොඳම රටවල් ඉන්නේ. අපි හිටියේ B නෙගටිව් එකේ. ඒ තට්ටු 27 අපි 17 හිටියේ මම පටන් ගන්නවා. එතකොට 19 කියන්නේ C කියන එක. එතකොට ඒ කියන්නේ ජංක් බොන්ඩ් ඉතාමත්ම දරුණු තත්ත්වයක්. අපි ICU දොර ළඟ තමයි හිටියේ රේටින් වශයෙන්. හරි. ඉතින් මේක නිසා මට මේක විශේෂයෙන් වෙනස් කරන්න ඕන නම් මේකට ගේන්න ඕන සම්පූර්ණ තින්කින් එක. මම කරේ මේ ඔක්කොම අරගෙන අපි රටක ප්ලෑන් එකක් කියලා තියෙනවා. ඔබ ප්ලෑන් කළේ ඒ වෙලාව සමාවෙන්න. ඔබේ විෂන් එක තිබුණේ ලංකාව කොතනට අරයි 17 නේ හිටියේ. ලංකාව කොතනට අරගෙන යන්නද ප්ලෑන් B වල ඉඳලා B නෙගටිව් ඉඳලා කොතනට යන්නද? අඩු ගානේ 12ට අරගෙන. 12ට. අඩු ගානේ. හේතුව මෙහෙමයි කවද? දැන් අපි හිතමු ඔයා බැංකුවේ ලෝන් එකක් අරන් හරි බැංකුවෙන් මොන හරි ඉල්ලනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකට ඒගොල්ලෝ මුලින්ම අහනවා feasibility study එකක් කොහෙද වෙන්නේ. එතකොට රටක feasibility study තමයි මේකට blueprint කියලා කියන්නේ. මොකද ඒක නැතුව අපිට ලෝකෙට යන්න බෑ. ඔබ දැන් අපි කතා කරාට මම ඔබ ගැන විස්තරයක් වර්ණනාවක් කියාගෙන ගියාට අපි දන්නේ නැහැ නේ ඇත්තටම ඔබ කවුද කියලා. මට පුළුවන් නේද කෙලින්ම කියන්න මම කලින් කියලා ඉවරයි. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් විදේශ රටකදී ඉහළම තනතුරක් එදා මෙදා තුර දරපු රටවල් මේ අත රටවල් නෙමෙයි අපි ඩුබායි පුරුද්දට කියන රටක් විදියට අබු ඩාබි කියන්නේ රටක් විදියට නමුත් අපි ගන්න UAE නේ නේද එක්සත් අරාබි එමිරාජ්‍යයේ ප්‍රධානම ඩුබායි සහ අබු ඩාබි. මේ ප්‍රධානතම නිලතල දෙකක් දරපු ශ්‍රී ලාංකිකයා වශයෙන් අපිට හඳුනන්න පුළුවන් නේ. මෙහෙමයි ගවර්න්මන්ට් එකක් වශයෙන් සාමාන්‍ය මේ තනතුරු කාටවත් දෙන්නේ නැහැ. මොකද මම අබු ඩාබි ගවර්න්මන්ට් හිටියේ සීනියර් ඇඩ්වයිසර් අවුරුදු 5ක්. අවුරුදු 10ක් මම ඩුබායි ගවර්න්මන්ට් එකේ හිටියේ එක්සිකියුටිව් ඩයිරෙක්ටර් පොලිසි ස්ට්‍රැටජි කියන එක. ඒ කියන්නේ චීෆ් ස්ට්‍රැටජිස්ට් හිටියේ. ඒ කියන්නේ ඩුබායි කිසිම සම්පතක් අඩුමාන තෙල් සම්පතවත් නැති රටක්. අබු ඩාබි සම්බන්ධයෙන් කතාව ටිකක් වෙනස්. නමුත් ඩුබායි සහ අබු ඩාබි මේ පවතින තත්වයට ගෙන ඒම පිළිබඳව එහි ප්‍රධාන පාර්ශ්වකරුවෙක් ඔබ ආචාර්ය උදේ ඉන්ද්‍රරත්න කිව්වොත් ඒක නිවැරදියි. ඒක නිවැරදි. ඉතින් මම තනියම නෙවෙයි අපේ ටීම් එකක් ඉන්නවනේ. ඔව්. හේතුව චමද මම ඇවිල්ලා මම අවුරුදු 19 වෙනි පිටරට යන්නේ. ගිහිල්ලා මම කැනඩාවේ පදිංචි මම කැනඩියන් සිටිසන් කෙනෙක්. ශ්‍රී ලංකා ඩුවල් සිටිසන්. හැබැයි කොයි ලෝකෙ හිටියත් මට මේ ලංකාවේ කම ගොඩක් තියෙන කෙනෙක්. ඔබ කොහෙද උපන් ගම? හික්කඩුවේ. ඒ පාසල් ගියේ? ධර්මාශෝක. අම්බලවඩ ධර්මාශෝකේ. දැන් ඒ කියන්නේ කුඩා කාලේ ඉඳලම සාමාන්‍යයෙන් මෙවැනි පැතිවලට ලොකු උනන්දුවක් තිබුණා? ඔව්. කොහොමද මෙහෙමනේ අපි ආමි බෑග්ග්‍රවුන්ඩ් යන ගෙදර අපගේ තාත්තා ආමි එකේ නිසා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ අපි රට ගැන අපි ක්‍රිකට් ගහපු අපි ලංකාව ගැන ගොඩක් ආස කරන අපි සින්දු කියන ඒවයි කට්ටියනේ අපි ලංකාවට ආසයි. ඔබ ඔය ඩුබායි අබු ඩාබි ෂේක්ලත් එක්ක ගනුදෙනුවේදී අපි දන්නවා ඩුබායි අබු ඩාබි කියන්නේ උන්ට පුළුවන් උන්ට උපරිමයේ මුදල් තියන අය. දැන් මේ ෂේක්ලාගේ භාවිතාව ඇතුලේ ඔබේ ක්‍රියාකලාපයේ ඔවුන්ගේ පැසසුමට ලක් වුණ අවස්ථා ගණනාවක් තියෙන්න පුළුවන්. මේවයිනේ මම ඇතුල් වෙන්නේ කන්සල්ටන්ට් විදිහටනේ. ඊට පස්සේ මම සීනියර් මැනේජර් කරනවා ප්‍රොමෝට් කරනවා.
ඊට පස්සේ මම එක්සෙල් ඩයිරෙක්ටර් ඒ කියන්නේ අපි කියන්නේ මුදිර් තන්ෆීදි කියලා පොලිසි ස්ට්‍රැටජි කියලා ඒකේ ඔක්කොම ඉන්නේ හිස් එක්සලන්ස්ලා විතරයි ඒකේ ඉන්නේ. ඉතින් මට ඒ වගේ තනතුරක් දෙන්න එක හේතුවක් ඇතිනේ. අනිවාර්යයෙන් මට මතකයි එක වරක වැරදි නම් නිවැරදි කිරීමේ සම්පූර්ණ අයිතිය ඇතිව ඩුබායි ෂේක් තමන්ගේ පුතාට කියනවා ඊළඟ කිරුළ ලබා දෙන්න නම් ඔයාට ඔයා මේ රටේ ආර්ථිකය හදලා ඒ නිවැරදි පැත්තකට අරගෙන ගිහිල්ලා පෙන්වන්න ඕනේ. ඒක තමයි මම ඔයාලට දෙන ටාගට් එක. ඒක තමයි මම ඔයාලට දෙන ඉලක්කය. එහෙම කතාවක් කිව්වා නේද? අනිවාර්යෙන්. මම දකින්නවා මෙහෙම දෙයක්. මම බයස් ඇති සමහරට මේ ලෝකේ දක්ෂයෙක් ඉපදිලා තියෙනවා නම් මේ ලෝකෙම එයා තමයි හිස් හයිනස් ෂේක් මොහමඩ් බින් රෂීද් අල් මක්තුම් කියලා කියන්නේ. ඒ වගේම අබුඩාබි ෂේක් හිස් හයිනස් ෂේක් මොහමඩ් බින් සයිඩ් අල් නහියාන් කියන්නේ. ඒ කියන්නේ ඒ මයින්ඩ් එක හිතා ගන්නවත් බෑ. ඒ වගේමයි මිනිස්සුන්ට කරන ආදරයත්. මේ ටැලන්ට් එක සලකන විදිය. ඒ මිනිස් ටැලන්ට් යූස් කරන විදිය. එල විෂන් එක. ඒ හැම දෙයක්ම මම හිතන්නේ ඔය ඩුබායි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට් කියලා හදලා UN ඩිප්ලොමැට් ඉන්ස්ටිටියුට් හදලා ඒ රට නිර්මාණය කරන විදිහ හිතා ගන්න බෑ. ඔබ හිතන විදිහට මේක ඔබ පිළිබඳව කරන ආත්ම වර්ණනාවක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න ඕනේ නැහැ. කමක් නැහැ. ඩුබායි ෂේක් අබුඩාබි ෂේක්ට ඔබව ළඟට ගන්න තරම් ඔබේ තිබුණු සුවිශේෂඥතාවය මොකක් කියලාද ඔබ විශ්වාස කරනවද? මට ෂේක්ට කතා කරලා අහන්න බෑනේ. උදේ කොහොමද ඇයි ළඟට ගත්තේ කියලා නිසා මම ඔබෙන් අහනවා. හොඳ ප්‍රශ්නයක්. මේමයි මම ස්ට්‍රැටජිස් කෙනෙක් ස්ට්‍රැටික් මැනේජ්මන්ට් එක මාස්ටර් කරපු. හැබැයි මගේ වැඩිපුරම දක්ෂතාවය තමයි ට්‍රාන්ස්ෆෝමටිව් කියන එක. මම කරන්නේ ටීම් එකක් අරගෙන අපි ස්ට්‍රැටජියක් හැදුවොත් එහෙම රටක හරි කම්පැනි එක හරි ඒක රෝඩ් මැප් එකක් කොලයක් විතරයි. මේක කොහොමද මේක ට්‍රාන්ස්ෆෝම් කරන්න ඒ වටේ ඉන්න කටට මේ තේරුමක් තියෙන්න ඕන. අපිට ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටෙලෙක්චුවල් ඇන්ඩ් ඇකඩමික් ස්ටිමුලේෂන් කියලා. මොකද ඒක කට්ටියත් එල්ලගෙන ඒක ට්‍රාන්ස්ෆෝම් කරන එක තමයි චැලෙන්ජ් එක. ඒක මම හිතන්නේ ලැබපු දෛවයෙන් ලැබපු ස්කිල් එකක් වෙන්නේ නැති. ඉතින් මම දහස් ගාණක් කට්ටිය ඒ වගේ අරන් ගිහිල්ලා මම A to B කියලා එහෙම තමයි නම හදාගන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ කාන්තාවකින් වයස අහන්න එපා, පිරිමියකින් වැටුප අහන්න එපා කියලා. දැන් මම කරන්නේ මේ දෙකෙන් එකක්. පිරිමියකින් වැටුප අහන්න එපා කියලා කිව්වට මම ඒක තමයි දැන් ඔබ අහන්න යන්නේ. කරන්නේ හොඳ පුරුද්දක් නෙමෙයි අහන ප්‍රශ්නේ. නමුත් කෙසේ වෙතත් මම අහන්නේ ඔබ වෙනවද අදාළ අවබෝධයක් තියෙන්න ඕන නිසා. සාමාන්‍යයෙන් කොහොම ගෙවීමක්ද ඒ රටවලින් ඔබට ලැබුණේ? ඒක ඉතින් මට කියන්න බෑ, අවශ්‍ය නැහැ කියන්න. ඉතින් විශාල පඩුවක්. අපිට කියන්නේ එක්සිකියුටිව් ඩයිරෙක්ටර් පොලිසි ස්ට්‍රැටජි කියන්නේ ඒ රටේ ගවර්න්මන්ට් එකේ හයිස්ම ලෙවල් එක. ඊට ලෙවල් එකක් නැහැ. ඊට එහා ලෙවල් එකක් නැහැ. ඊට එහා ලෙවල් එකක් තියෙනවා. ඒකට කියන්නේ ස්පෙෂල් අපොයින්ටිස් කියලා මිනිස්සු ලෙවල් එකක්. මුදිර් තන්ෆීදි සීනියර් ඇඩ්වයිස් තමයි ඒ කියන්නේ අපොයින්ට්මන්ට් එකක් වශයෙන් දෙන හයිස්ම ලෙවල් එක. ඉතින් ඒගොල්ලෝ ග්ලෝබල් ටැලන්ට් ගේන නිසා මම අදාළ නැහැ ඒගොල්ලන්ට. කවුද බෙස්ට් ඉන් ද වර්ල්ඩ් නේ කියන්නේ. පුද්ගලයා රට නෙමෙයි. මේ පුද්ගලයාගේ තියෙන කැපැසිටි එක තමයි වැදගත් වෙන්නේ. අදාළ නැහැ. අනික සර්වයිව් වෙන්න බෑ එන්වයරන්මන්ට් වල. පර්ෆෝමන්ස් විතරයි. විතරයි. මොකද ඩුබායි ගවර්න්මන්ට් එකේ අවුරුදු 10ක් ප්‍රොමෝෂන් 3ක් හදලා හයිස් ලෙවල් එකට යන්න බෑ. ඒ කියන්නේ මේ දැන් සර්වයිව් වෙන්න බෑ කියන්නේ මම උදේ මම අරයව දන්නවා එයා හින්දා මම මෙතන තනතුර හද ඒවා බෑනේ. නෑ. තමන් ටැලන්ට් එක පර්ෆෝම් කරන්නම අවශ්‍යයි. මෙහෙමයි. ඔයගොල්ලෝ අහලා ඇති මේ සිංගප්පූර් ෆෝමියුලා එකක් තියෙනවා MPH කියලා. M කියන්නේ මෙරිටොක්‍රසි. P කියන්නේ ප්‍රැග්මැටිසම්, H කියන්නේ honesty. මේක සිංගප්පූර් ඇත්ත ගෙනාපු ඇත්ත. හැබැයි මේක ප්‍රැක්ටිස් කරන රටක් තියෙනවා නම් ලෝකේ UAE තමයි. මෙරිටොක්‍රසි කියන්නේ සුදුසුවට සුදුසු දීම. ඒක තමයි ඇත්ත කතාව. ඔබ බෞද්ධයෙක්? ඔව්. හොඳයි. දැන් ඔබේ කතාව තුළ මම මනසෙන් හදාගන්න ඔබේ ආර්ථිකමය ප්‍රතිලාභය. ඔබ එහෙම ලොකු ප්‍රතිලාභයක් තියදී අවුරුද්දකට ලෝකේ රටවල් ගණනාවක සංචාරය කරද්දී තාමයි ලංකාව පිළිබඳව හිත ඉන්නේ. මොකක්ද ඒ හැඟීම? දැන් මෙහෙමයිනේ මේ චමදිද දැන් අපි මේ රටේ ඉපදෙන්නේ. අපි ගන්න නිදහස් අධ්‍යාපනය. ඒ කියන්නේ ෆ්‍රී ඉගෙන ගන්න. අපේ නෑයෝ සහෝදරයෝ ඔක්කොම මෙහෙ ඉන්නේ. ඔයාලා තමයි පිටරට ඉන්නේ නැති පිටරට ඉන්නකොට ආදරේ වැඩි වෙනවා අතන. හැඟීම වැඩි වෙනවා.
මම අවුරුදු 37ක්ම පිටරටනේ හිටියේ. ඔබ හිතේ වැඩ කරනවද නිතරම මම ඉගෙන ගත්ත රට, නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ගත්ත රට, අම්මා තාත්තා හැදුණු රට, මම තවදුරටත් රටට සේවය කරන්න ඕන කියලා. නෑ ඒ විතරක් නෙවෙයි. දැන් මම දැන් ඉකොනොමි බ්ලූප්‍රින්ට් එක හදනකොටත් ඩුබායි වැඩ කරනකොට මම නිතරම හිතනවා මේක කොහොමද ලංකාවට දෙන්නේ කියලා හිතේ තමයි ඉන්නේ. ඉතින් අපි දැන් ලංකාවෙන් ගියා කියලා අපි ෆොරින් උන්නේ නෑ. මගේ ඩුබායි ගෙදර තියෙනවා විශාල බුදු පිළිමයක්. ඉතින් ඒ වගේ අපි එහෙම තමයි අපි ඒ ජීවත් වෙලා. ඒක ශ්‍රී ලාංකික අනන්‍යතාවය නැති කරගත්තේ නැහැ. නෑ. ඒ විතරක් නෙවෙයි දැන් දන්න කටිය දන්නවා මේ ගෙදර මේ මම තමයි රටේ ඩිෆෙක්ටෝ ඇම්බැසඩර්. මොකද කවුරු ප්‍රශ්නයක් ආවත් දැන් ඇම්බැසඩර් අලුත් නේ රටට. ඒගොල්ලෝ අඳුරන්නේ නැහැනේ ලොකු ලොකු කට්ටිය. මම තමයි ඒගොල්ලන්ට උදව් කරන්නේ මේ එක කට්ටිය හම්බෙන්න හරි වගේ. ඔබ ලංකාවේ හදුවා කිව්ව එකොනොමි බ්ලූප්‍රින්ට් එක. අපි එතන ඉඳලා තමයි අනිත් කතා කීපයකට ගියේ. ජනාධිපතිතුමාට පිළිගන්නුවද? ඔව් ෆෙබ්‍රුවරි 20 වෙනිදා ජනාධිපතිතුමා හම්බෙලා හම්බෙලා මට පැය 4:05ක් වගේ කාලයක් දීලා ඉතාමත් හොඳට ඒක බැලලා මට ලොකු ප්‍රතිචාරයක්. මොකද එතුමා කිව්වේ ඒක බලලා? මෙහෙමයි මට කිව්වා මෙහෙමයි මොනවද කැමති කරන්න ලංකාව වෙනුවෙන් එහෙම කියලා මම ඇහුවා. කියලා මට ඇම්බැසඩර් පොසිෂන් එකක් ඕනද කියලා ඇහුවා. ඊට පස්සේ ඇහුවා කියනනම් ඉන්වෙස්ට්මන්ට් ලෝකෙට ගිහිල්ලා මට අරන් එන්න පුළුවන් නේද කියලා කිව්වා. ඉතින් මෙහි ආපු වෙලාවේ ඉතින් ඇග්‍රිකල්චර් වගේ සෙක්ටර් එකක් ඕන හදන්න කිව්වා. ඊට පස්සේ ඉතින් මම හිතලා බලලා කියන්නම් කියලා මම ලියුමක් ඇරියා. ඊට පස්සේ කොවිඩ් එකත් ආවනේ. ඉතින් මම දන්නේ නැහැ ඒක ලැබුණද කියලාවත් දන්නේ නැහැ හේතුව. ලියුමක් ඇරියා කියන්නේ කොහොමද ඇරියේ කවුරුවත් ඒද? මම ඇරියා ඔෆිස් එකට ඇරියා. ලැබුණද කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඒ ලියුම මොනවද ලියලා ඇවිවේ? නෑ මම කොහොම කැමතියි කියලා ඒක ඇම්බැසඩර් කෙනෙක් වෙලා ඇම්බැසඩර් ප්‍රෝග්‍රෑම් එකක් හදලා ලෝකෙට ඔබ යම් රටක් එහෙම සටහන් කරාද මං කැමතියි. නෑ එහෙම කිව්වේ නෑ. ඉතින් මේ කොයි කාලේ වගේද ලියුම ඇරියේ? මාර්තු ඔය පෙබරවාරිනේ හම්බුනේ. මාර්තු මාසේ ඇරියා. තාම උත්තරයක් හම්බුනේ නැහැ. නෑ ඊට පස්සේ කොවිඩ් එකේම ආවනේ. ඉතින් ඒක තමයි ඉතින් ඒක නෙමෙයි. ඒ වුණාට ඒක ඊට පස්සේ මම ගිහිල්ලා ප්‍රයිම් මිනිස්ටර්ටත් ඔනරේ ප්‍රයිම් මිනිස්ටර්ට දුන්නා. මේ ඊට වඩා තවත් ලොකු දෙයක් වුණා මේ දැන් මාසෙට ඉස්සෙල්ලා බැසිල් රාජපක්ෂ ඇමතුමා ඒක ආරංචි වෙලා මට එන්න කියලා මාතේ පැය 4ක් වගේ ඉඳලා ඒ සම්පූර්ණයෙන්ම හදාarලා ඒ කියන්නේ ඒක දැන් නාස්ති වෙන්නේ නැහැ. එතුමා ගොඩාක්ම මේ ඉන්ට්‍රෙස්ට් වෙලා මාතේ කොලෙන් කොලෙටම ගිහිල්ලා මේ තින්කින් එක කතා කරා. ඒ තමයි ඒවා තව පොඩි වෙනස් කරන්න කියලා කිව්වා. ඒවත් මම බාර දුන්නා. බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ විශේෂයෙන්ම ඇමරිකාවේ ජීවත් වෙච්ච පුද්ගලයෝනේ. ඉතින් මේගොල්ලන්ට මේකේ concept එකේ depth එක තේරෙනවා නේ මේ economic blueprint එකක්. දැන් අපි දකින්නේ නැහනේ තාම ආචාර්ය උදේ ඉන්ද්‍රරත්නගේ blueprint එක වැඩ කරනවා දකින්න අපි දකින්නේ. ඒ දෙන්නට මේක හොඳට තේරෙනවා නේ ඇත්තටම. දැන් මෙහෙමයි මේක දැන් මම ප්‍රසන්ට් කරන් පස්සේ මේ කොවිඩ් එකක් ආවනේ. මේ කොවිඩ් එකෙන් හැම කෙනාම අපි ඩොක්කම ඩයිවර්ට් වෙනවනේ. ඊට පස්සේ සර්වයිවල් එකක් වෙනවනේ මෙතන. දැන් උනාට ඒක මං හිතන්නේ වේස් වෙයි කියලා. මොකද හේතුව දැන් මේ බ්ලූප්‍රින්ට් එකක ඒකේ තියෙනවා අපේ ඉකොනොමියක් වශයෙන් ඇග්‍රිකල්චර් ඉකොනොමි, සර්විස් මැනුෆැක්චර් ඉකොනොමි තියෙනවා. මේක ඇතුලේ තියෙනවා සෙක්ටර් 40 ගණන්. ඒක අපි කියන්නේ ක්ලස්ටර් කියලා. මේ ක්ලස්ටර් 40 අපි හදාගත්තොත් අවුරුදු 10ක හරි අවුරුදු 5ක හරි ඉදිරි දැක්මක් තියලා අපිට පුළුවන් වෙනවා මේ රට වෙනස් කරන්න. ඒ වගේමයි අපි ඔය ග්ලෝබල් ඉන්ඩෙක්සස් තියෙනවානේ. ඒව තමයි අපි මෙෂර් කරන දේවල්. අපි ඒවත් හදාගන්න. ඔබට පුළුවන් වුණා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ආපු වර්ල්ඩ් ටුවරිසම් මේ ෆෝරම් එක මේක එජෙන්ඩා එක වෙනස් කර. ඒක විහිළුවක් නේ හිතන්න බෑනේ. වැරදි දෙයක් නේ. වර්ල්ඩ් ටුවරිසම් ෆෝරම් එකේ එජෙන්ඩා එකක් අපිට ශ්‍රී ලංකාවට වෙනස් කරගන්න පුළුවන්. එහෙම හරි නේද මං කියන කතාව? සමහරවිට ගොඩක් දන්නේ ඒක. මට පොඩි තොරතුරක් ආවා. මම කලින්වත් ඇවිල්ලා වාඩිලා ඇහුවේ නෑ. මම ඔබෙන්ම අහලා බලනවා වැරදුනොත් කමක් නෑ. ඔබ වැරදි කරයිනේ කියලා මං ඇහුවේ ඒකයි. ඒක හරිනේ? ඔව් ඇත්ත. නෙමෙයි. ඒක උනේ මේ වර්ල්ඩ් ටුවරිසම් ෆෝරම් එකේ තිබෙන ලුසාන් වල මම යන්න හිටියේ සමිට් එකට. ගියාම බෝම්බේ ඇදුනා. මෑයි දෙවෙනිදා තිබුණේ ඒක. ඊට පස්සේ මෙතන අපි ශංගිලාගේ ඔක්කොමලා වගේ කට්ටිය ගියා මෙතන බෝම්බේ නිසා බයට. ඉතින් අපිට යන්න තැනක් නැහැ. අපි මාගෙදර තියෙන ඉක්කඩුවේනේ. ඔව්. මම වයිෆ් මේ හිටියා. ඊට පස්සේ මම ඒගොල්ලන්ට කිව්වා කතා කරලා මට එන්න වෙන්නේ නැහැ.
හැබැයි මට ලංකාව වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න ඕන. මේකට මොනවා හරි අපි සමිට් එකේ ලංකාව බේරගන්න මේ ටූරිසම් ඉම්ප්‍රූව් කරන්න ඕන. අපි අතාරින්න එපා කියලා කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කොහොමද අපි ඒක කරන්නේ? සමිට් එකේ අපි ඔක්කොම හදලානේ තියෙන්නේ අජෙන්ඩා එක කියලා. මම කොහොම හරි එතන චෙයාමන්ට කොහොම කතා කරලා මගේ යාළුවනේ ඒගොල්ලෝ. කළා ඊට පස්සේ සමිට් එක ඇත්තටම වෙනස් කරා. කළා අපිට දුන්නා ශ්‍රී ලංකා කියලා සෙෂන් එක. ඊළඟ එකට ගෙනාවා USA security advisor, Egypt වල tourism minister, Greek වල foreign minister ගෙනල්ලා අපිට දුන්නා 40 minutes session එකක් ලංකාව තාරින්න එපා කියලා හරිම ඕල් ඉන්ටර්නෙට් බලන්න පුළුවන්. ඔව්. ඒ වගේම චාමන ඇවිල්ලා via ශ්‍රී ලංකා කියලා ෆොරම් එක කතා කරා. ඉතින් මම කතා කරලා කවුරුත් ගියේ නෑ. මොකද හේතුව මගේ යුතුයකම තමයි රට බේර ගන්න එක. ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ ලොකු වෙනසක් ඇති වුණා. මට මේ දෙන්න ඔබ ළඟ ඇති ඔබේ විසිටින් කාඩ් එකක් මට දෙන්න පුළුවන්ද? පරණේවද? ඔව් කමන්නේ ඔව්. සහ ඔබේ මේ මම හිතන්නේ ඩුබායි රාජ්‍යයේ අබුඩාබි වල ඩෙන්ටි කාඩ් එක එහෙම ඇතිනේ නේද? පොඩ්ඩක් මට තියෙන එකක් දෙන්න මට මොකද හේතුව මේ ජනතාවට යමක් කියන්නට ඕනේ මේ කවුද මේ පුද්ගලයා කියන එක මම ඔහුගේ සහතික කීපයක් පෙන්නුවා. නමුත් ඒ සහතික අතරේ ඔහු පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නිසා. හරි. ඔබ කරපු මේමයි. ඔව්. මේ වගේ අබුඩාබි කාඩ් එක. ඔව්. මේ සීනියර් ඇඩ්වයිසර්. ඔව්. මේ මගේ ID එක. උදය ඉන්ද්‍රරත්න සීනියර් ඇඩ්වයිසර්. United Arab Emirates. ඔව්. උදය කුමාර ගමගේ සීනියර් ඇඩ්වයිසර්. මේක මගේ ඩුබායි Abu Dhabi Tourism Authority. ඩුබායි ගවර්න්මන්ට් එකේ කාඩ් එක. KG Udayendrathan, Executive Director, Tourism Affairs, Policy and Strategy, Department of Tourism and Commerce Marketing. මේ මගේ ID එක. Department of Tourism and Commerce Marketing, Government of Dubai. දැන් මම රන් කරන මයි කම්පැනි. Executive Director, Tourism Affairs. මේ දැන් එකද? ඔව් ලන්ඩන් ලෙක්චරි කෝචින් කන්සල්ටින්. London Executive Coaching and Consulting. මම ලන්ඩන් බේස් දැන්. මම රන් කරන්නේ මගේ ඕන් කම්පැනි එක. මම කරන්නේ එක්සිකියුටිව් කෝච් කරන එකයි. දැන් මම මේ මිලගත් මොකක් කරන්නේ සාර මේ ඔබ කවුද කියන එක හරි පැහැදිලි කිරීමක් කරගන්න. ඔබ තව විශ්වාස කරන්නේ නැද්ද? විශ්වාසය අනිවාර්යෙන්. නමුත් තව ටිකක් විශ්වාසය ජනතාවට තහවුරු කරන්න අවශ්‍යයි. ඒ නිසා. හරි. දැන් ඒ දුන්න බ්ලූප්‍රින්ට් එක මේ රටේ යථාර්ථයක් නොවි තමයි ඔබ අද ලංකාවෙන් යන්නේ. කොහේ හරි තැනක ඔබ දුන්න බ්ලූප්‍රින්ට් එක කාට හරි නොතේරුණාද? තේරිලා ඒ බ්ලූප්‍රින්ට් එක ඉදිරියට ආවොත් උදේ ඉන්ද්‍රරතන අභියෝගයක් වෙයි කියලා මොකද ජනාධිපතිවරයා මේක පවරන්නේ නිලධාරියෙක්ටනේ කාට හරි මේක බලන්න මේක කරන්න මේක හොඳ වැඩක් මේක ප්‍රොසීඩ් කරන්න ඔබට එහෙම සාතිකයක් ඔහු දෙන්නේ නැතිනේ. එතනින් එහාට මේක නතර වුණේ ඇයි? නෑ මම ඇත්තම කියන්න මේ කොවිඩ් ප්‍රශ්නය ආවා. මොකද මම පෙබ්‍රුවරි 21 නේ මම දෙන්නේ. ඊට පස්සේ දැන් පෙබ්‍රුවරි මාසෙම ජනාධිපතිතුමා කොවිඩ් එකත් එක්ක ෆයිට් කරනවානේ. එතුමා විශාල රාජකාරියක් මේ කරන්නේ. ඊට පස්සේ ඉතින් වෙන දෙයක් කරන්න වෙලාවක් නැතුව ඇති. මම හිතන්නේ එහෙම නෙමෙයි. දැන් මම හිතන්නේ ජනාධිපතිවරයා ඔබට කියනවා ඔයාට ඕන මොකද්ද තානාපතිකම හරි ඔක්කොම කියලා මේක ලංකාවේ වැඩ දන්නවනේ ලංකාවේ අය අතට ගන්නවා අර ලංකාව ගැන ඉතින් ඔබතුමාට අමුතුවෙන් ලංකාවේ ඉතින් ඉන්නේ වැඩ කරන්න මිනිස්සු නෙවෙයි පිටිපස්සට පීයෙන් අලින අයනේ වැඩිපුර ඉන්නේ උදේ ඉඳලා මේ අරන් ගිය බ්ලූ ප්‍රින්ට් එක කොහෙද දැන් තියෙන්නේ කියන එක අපි ප්‍රශ්න කරනවා සහ බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයාට උවමනාවක් තියෙනවා නම් මේක කරන්න ජනාධිපතිවරයා ඉහළ ඇගීමක් කරලා උදේ හොඳ ප්‍රොපෝසල් එකක් කියලා කියනවා. ඔය ඇමරිකාවේ ජීවත් වෙච්ච පුද්ගලෙක් සෑහෙන කාලෙක දන්නවා මේක තියෙන වටනකම. ඒතර කවුද උදේ ඉන්ද්‍රරතනගේ බ්ලූ ප්‍රින්ට් එක ලංකාවේ ආර්ථිකය ගොඩනංවන එක දැන් හංගගෙන ඉන්න පුද්ගලයා කියන එක අපි අහනවා. ඔබ දන්නවා නම් ඔබ කියලා යන්න. එහෙම නැත්නම් අපි ඒක හිස්තරක් තියමු. බ්ලැන්ක් කරමු. මං හිතන්නේ හැම දෙයක් වුණා කියලා. මෙහෙම දෙයක් දකිනවා. මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි අපි සබ්ජෙක්ට් දන්නේ නැති කට්ටිය ගොඩක් වෙලාට ඒ සබ්ජෙක්ට් එක ගැන කතා කරන ආසයි. දැන් අපි තුමු සහ දන්න කෙනාට බයයි. ඒකම නිසා නෙවෙයි මම දකිනවා ගොඩක් වෙලාවට අර තමන්ගේ අපි ડોක්ටර් කෙනෙක් කියලා ડોක්ටර් මෙඩිකල් වෙන්න එපා කතා කරන්න. ඒගොල්ලෝ කැමති වෙන දේවල් කතා කරන්න. ඇත්තම ප්‍රශ්නය විෂයානුබද්ධව දැනුමක් තියෙන ඔබේ වගේ ප්‍රපෝසල් එකක් බර වැඩි වුණාද අපිට? ඒ කියන්නේ අපි වගේ රටක් කොහේ බ්ලූ ප්‍රින්ට් ගැන හිතන්නද? අපි එදා දිනපතා හිතාගෙන යන අයට මේක බර වැඩි වුණාද? නෑ මෙහෙමයි. දැන් බැසිල් රාජපක්ෂ මහත්මයාට හම්බුණානේ ගිය මාසේ. එතුමා අති දක්ෂ පුද්ගලයෙක් මේ සම්බන්ධ. එතුමා මේක සම්පූර්ණයෙන්ම මේ ගත්තා ඔළුවට.
අරගෙන මමත් එක දැන් සාකච්ඡාවේ ඉන්නේ. ඉතින් මේක වේස් වෙන්නේ නැහැ චමදිත වෙන්නේ. හේතුව හැබැයි ඔබ ලංකාවේ යන්නේ හිස් අතින්නේ. අවුරුදු මම හිතනවා මාස 10ක් විතර හිටියද ලංකාවේ ඊට වඩා අවුරුදු 1.5ක්. අවුරුදු 1.5ක් ඉඳලා අඩු ගන්න බ්ලූ ප්‍රින්ට් එකේ මම මෙන්න මේ ස්ටෙප් එක තියුවා කියලාවත් කියන්න බැරුවනේ ඔබ ලංකාවේ යන්නේ. ඒක වැරදි මතයක්. හේතුව මේ බ්ලූ ප්‍රින්ට් එක කියන එක මම හැදුවට මම දන්නවා මේක බෑ ඉම්ප්ලිමන්ට් කරන්න අපි මිනිස්සු හදන්න නැත්නම් රටේ දැනුම හදන්න නැත්නම්. කවුරු හරි ඔබට විරුද්ධව කේලම් කිව්වද? ඊර්ෂ්‍යාවෙන් යමක් කිව්වද? ඔබ පිළිබඳ වැරදි චිත්‍රයක් දුන්නද? මේක වැඩක් නෑ. මෙයා දන්නේ නෑ. දන්නවනේ අද අපේ රටේ මිනිස්සු මේ දොරෙන් ඇවිල්ලා ඊළඟ දොරෙන් යනකොට ළඟට ගිහිල්ලා චමිත මෙමය මම කියන්නේ මම බ්ලූ ප්‍රින්ට් එක හදලා මම නිකන් හිටියේ නෑ. මම කරේ මුලින්ම 10 දෙනෙක් සිලෙක්ට් කරා මේ රටේ. මේ තේරුම් ගන්න පුළුවන්ද කියලා. ජනරල් දායරත්නායක හාමිඩියස් එතකොට ලංකාවේ largest ටී ප්‍රොඩියුසර් එක කට්ටිය ගෙනල්ලා මම 10 දෙනෙක් ටෙස්ට් කරලා බැලුවා මේක තේරුම් ගන්න පුළුවන්ද කියලා. මගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මිනි MBA එකක් මම හදලා තියෙනවා. ලෝකෙට මම ටීච් කරලා මේ කරන මම කඩලා දෙන්නේ 3කට. එක පැත්තක් අපි කියනවා corporate strategy කියලා. ඒ කියන්නේ කොහොමද කම්පැනියක් CEO කෙනෙක් වශයෙන් navigate කරන විදිය. second national economy එක, third leadership. මම කරන්නේ Harvard, Stanford, Wharton Business School, London Business School, Sorbonne ඒවයි ඔක්කොම MBA material අරගෙන මම දානවා මේ තුන් තැනට දාලා බලනවා මොනවද මෙතන තියෙන gaps කියලා. එතකොට සාමාන්‍යයෙන් MBA එක තියෙන්නේ සබ්ජෙක්ට් 12ක් වගේ තමයි. මම සබ්ජෙක්ට් 20ක් හදනවා. හදලා මම තනියම මේක ටීච් කරනවා. එතකොට මේ කරන්නේ සයන්ටිෆිකලි කියලා දෙනවා කම්පැනි රන් කරන විදිය හරි නැෂනල් ඉකොනොමි එකකුත් ලීඩර්ෂිප් එකකුත්. ඒක තමයි සම්පත් මායක අඩුවලා CEO ලා 30ක් මේ IDF කට්ටිය ඔක්කොම ඉගෙන ගන්න සිස්ටම් එක. එතකොට මම කරේ මෙතනට මේ ඉකොනොමි මොඩල් බ්ලූප්‍රින්ට් එක හදලා නිකන් කොලයක් වැඩක් නැහැ. ට්‍රාන්ස්ෆෝර්ම් කරන මෙකනිසම් එකක් ගේනවා. එතන මුලින්ම 10ක් ටෙස්ට් කරාම මට හිතෙනවා ජන රත්නාකලා එහෙම කතා කරාම මේකට පුදුම දැනුමක් එනවා කියලා. ඊට පස්සේ තමයි අර ඔබ කොයිඩ් වලටත් ආමියකටත් හැදුවනේ ස්ට්‍රැටජික් ප්ලෑන් එකක්. ඔව්. මම ගැන කියන්න. ඊට පස්සේ කරන්නේ ෆැක්ටරි ගෲප් එක අපටයි සුජීව රාජපක්ෂ මහත්මයා පීපල් බැංක් චෑමන් ඇවිල්ලා අපිට මේක කරාම අපිට ගොඩක් ඉන්ට්‍රෙස්ට් වෙලා 1,50,000 මිනිස්සු ඉන්න නිසා මම අදලා SME මොඩල් එකක් මේ රටට. SME මොඩල් එක කියන්නේ කොහොමද ස්මෝල් මීඩියම් එන්ටර්ප්‍රයිස් එක රන් කරන්න කියලා. අපි මේක කැලි 4ක් තියෙනවා. මුලින්ම තමයි මොටිවේෂන් කරන එක ඒ වගේ ගෲප් එකක් විලේජ් ලෙවල් එකේ. ඒක කරන්න තමයි මේ IDF කියන ගෲප් එකේ එන්නේ ෆැක්ටරිස් වලට කොහොමද මොටිවේට් කරන්නේ කොහොමද ඒගොල්ලෝ ගෙනල්ලා එක්ස්පෝර්ට් හදන විදිය ඒවා. අපි සෙකන්ඩ් මම මොඩල් එකට ගන්නවා access to resources කියලා. කොහොමද banking finance දෙන්නේ infrastructure ඒ training skill දෙන විදිය. තුන ඒගොල්ලෝ පොඩි මිනිස්සු ගම්වල ඒකට තේරෙන්නේ නැහැ මාකට්ස් වලට යන්න. තුන access to markets international local market වල බඩු විකුණන විදිය කියලා දෙනවා. හතර කොහොමද අපි formalize කරලා මේ system එක කළා මොඩල් එකක් හදන්න. හේතුව මම world startup championship එකේ සිලිකෝන් වැලි එකේ මම ලෙක්චර් එකක් කරලා ගිය මාසෙට ඉස්සෙල්ලා. India startup championship එකේ මම coach. ඉතින් මට මේ දැනුම තියෙන නිසා මං හිතනවා හොඳම දේ තමයි බ්ලූප්‍රින්ට් එක කොලයක් ඒක අදහසක් thinking එක කොහොමද මේ ට්‍රාන්ස්ෆෝර්ම් කරන්නේ. හොඳයි ඔබට පේනවද අඩු ගානේ බ්ලූප්‍රින්ට් එකේ කොලේ පැත්තකින් තියන්නකෝ. ඒ බ්ලූප්‍රින්ට් එකේ අදහසවත් අපි අරගෙන තියෙනවද දැනට අපි සාකච්ඡාව අවසන් මිනිත්තු කිහිපෙ ඉන්නේ කතා කරමු මේ ඊටාම කෙටියෙන්. ඒ අදහසවත් අරගෙන තියෙන බව පේනවද? ඔව් ඉතින් මම කියන්නේ දැන් පැසිරාජ වශයෙන්තුමා ලොකුට මේක අතර ගත්තානේ. ඔව්. එතන මම දන්නවා එතුමා මොනවා හරි ලොකු දෙයක් මේක කරනවා. ඔබට විශ්වාසද ඔබ නැතත් අඩු ගානේ මේ කන්සෙප්ට් එක හරි ලංකාවට ආදේශ වෙයි කියලා. ඔබ හිතනවද? අනිවාර්යයෙන්. දැන් මම හිතනවා අනිවාර්යයෙන් වෙනවා කියලා. ගෝඨාභය බැසිල්ට මේක තේරෙනවා වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අහන්න. නමුත් ඔවුන් මේක කරව ගන්න ඕනේ. කරව ගන්න අය කැමතිද උදේ ඉන්ද්‍රරත්නගේ ප්‍රොපෝසල් එකක් විදියට සලකලා මේක කරන්න? මෙහෙමයිනේ දැන් ඒ 30 දෙනා CEO ලා 30 දෙනා මම මේ ට්‍රේන් කරනවානේ මේකට. මේ ක්‍රමයක් හදන්න. ඒගොල්ලෝ 250 ගේන්නේ ඇයි එහෙනම්? අපි මේ ඒගොල්ලෝ තව 250 ට්‍රේන් කරනවා. ලෝකේ টොප් ක්ලාස් අය ඔබ දන්න ඔබට ඉන්වෙස්ට්මන්ට්ස් ලංකාවට ගේන්න පුළුවන්. මට තාම ප්‍රශ්නයක් ඒ වගේ පුද්ගලෙක් ඔබ ඇසට් එකක් මේ රටේ ඔබ සම්පතක්. එහෙම වෙලා ඔබ හිස්වත් ඉන්නේ ගුවන් යානයට ගොඩ වෙන්නේ. ඔබ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මට තියෙන්නේ. රට පිළිබඳ ප්‍රශ්නයක්. නොවැම්බර් 3 වෙනිදා පොඩි අවස්ථාවක් දෙයක් මට වෙනවා. ඒ තමයි මම මෙහි ඉන්නකොට මේ ඇකඩමික් ෆෝ ගෝටා කියලා ලෙක්චර් එකක් තියෙනවා චන්ද්‍ර ඉස්සෙල්ලා. එදා මේ රටේ ඉන්න විද්‍යුත් يعني උගත් කට්ටිය 700ක් එනවා.
ඕනරබල් ප්‍රයිම් මිනිස්ටර් එනවා හැම කෙනාම එනවා එදා මම තමයි මුලින්ම බ්ලූප්‍රින්ට් එක ගැන කතා කරන්නේ හැබැයි ගොඩ රාජපක්ෂ මැතිතුමාට එන්න බෑ වැස්සට අහුවෙලා ගාල්ලේ ඒ අපරාධයක මිස් වෙනවා හැබැයි එදා සුසිල් ප්‍රේමදාස ඇමතුමා ස්පීඩ් සනායක ඇමතුමා ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ ඔයගොල්ලෝ දැකලා මට එන්න කියලා වාඩි කරගෙන මේ ඔබතුමා කොහෙද හිටියේ කවුද ඔබතුමා මේ අපි අවුරුදු 3-4ක් කලින් යන්න පුළුවන් ගමනක් මේ හදලා කියලා ලොකුවට මේ වෙනවා. ඉතින් මම දැක්කිනවා එදා අද මම කීනෝට් එක කරන්නේ බ්ලූප්‍රින්ට් එකක් පෙන්නලා. ඒක එදා විශාල විදියට මේක පිළිගන්නවා. කොහොම හරි මම හිතන්නේ කොවිඩ් වෙන්නේ නැති අපිට අවසාන මම හිතනවා ඇත්තටම ඔබ යමක් දන්නවා ඔබ ඒක කියන්න කැමති නැහැ. එනිසා මා තව ඔබ හරවුස්සලා අපහසුතාවයට පත් කරන්න සූදානම් නැහැ. නමුත් මට හිතනවා කවුරුන් හෝ කේලම්කාරයෙක් යමක් ඔබට විරුද්ධව කියන්නේ නැති කියලා. ඒ නිසා ඔබත් ඒක දන්නවා ඇත්තටම ඔබ ඒක කියන්න උත්සාහ කරන්නේ ඒක ඔබේ වැදගත්කම කියලා මම හිතනවා. නමුත් මම මේ වචනෙට එච්චර ඔබේ ඒ ක්‍රියාවලියට එච්චර කැමති නෑ. මොකද ඔබ කියලා ගියා නම් හොඳයි. මොකද ජනාධිපතිතුමත් අගමැතිතුමත් බැසිල් රාජපක්ෂ මහත්මයාත් වගේ අය දැනගන්න ඕනේ කවුද ඇත්ත වැඩකාරයෝ සහ කවුද කේලම්කාරයෝ කියලා. මේ රටේ හැටි ඒකයි. තමයි මෙහෙමයි අමතක දැන් මම හිස්සති යනවා කියන එක මම පිළිගන්නේ නැහැ. හේතුව මම ආවේ කාලයකට මේ වුණා කරලා දෙන්න. දැන් කොවිඩ් එකේ කොවිඩ් සෙන්ටර් එකේ අපි මේ ජනාධිපතිතුමා මේ තමයි ලංකාවේ ස්ට්‍රැටජි හදන්නේ. මම ශාවෙන්ද්‍රත් කියන්නේ කමාන්ඩර් එක්ක ගිහිල්ලා මම ඒකේ විශාල වැඩ පිළිවෙලක් කරනවා. ෆස්ට් වේව් එකේ. එතකොට ඉන්ඩස්ට්‍රි 200ක් ට්‍රේන් කරන IDF එකත් එක්ක වැඩ කරනවා. නොලෙජ් එන්හාන්ස්මන්ට් එකක් කරනවා. බ්ලූප්‍රින්ට් එකක් දෙනවා. ඉතින් මම දකින්නේ නැහැ මං හිස්ස තියනවා කියලා. ආචාර්ය උදේ ඉන්ද්‍රරත්න මහත්මයා ලංකාව වගේ දූෂණයේ ඉහවහා ගිය රටක ඉන්වෙස්ටර්ස් ලැබිලා මෙහෙම වාඩි වෙලා ඊළඟ ප්ලේන් එකෙන් යනවා ඇමතිවරයා කොමිෂන් එක ඉල්ලනවා. ඊට පස්සේ සමහර වෙලාවට මහා දවල් මහ බැංකුව බංකොල්ල කනවා. තාම ඇසස් කරලා නැහැ හරියට බිලියන කීයද හරි ඇත්ත බිලියන 10 15 නෙමෙයි අලාභය. ඊට වඩා ලොකු බිලියන් 10 ගානක අලාභයක්. මේ වගේ රටක අපිට බ්ලූප්‍රින්ට් පිළිගන්නේද? නෑ මෙහෙමයි. ඕන දෙයක් ලෝකේ දියුණු වෙච්ච රටවල් බැලුවොත් එහෙම ඒ වගේ තින්කින් එක තමයි දියුණුලා තියෙන්නේ. එතකොට අපිට මේක මෙහෙම අපිට කරන්න බෑ කියලා හිතුවොත් එහෙම කවදාවත් කරන්න බැරි නිසා අපිට මං කිව්වා වගේ ක්ලස්ටර් 42යි මෙතන තියෙන්නේ රටක. මේ 40ට අපි ප්ලෑන් එකක් ගෙවුවොත් අද 1 බිලියන් එක 3 බිලියන් හරි කරන්නේ කොහොමද කියලා ඒකට මොකද අවශ්‍ය රිසෝසස් මොනවද කියලා බජට් ඇලොකේට් කරලා ඒ නොලෙජ් එක ගෙන આવොත් තමයි රටක් අපිට ඒ ගන්නට යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක තමයි සයින්ටිෆික් මෙතඩ් එක. මම කියන්නේ ඔබ හිතන තරම ඔබ හිතන විදිහ ඇඩ්වාන්ස් වැඩිද? ඒ කියන්නේ අපිට මේක අපිට කරන අපි මේ මං අහන්නේ අපේ රටේ මේ ඇමති මණ්ඩලයට හරි මේ අපිට කොහෙද ප්‍රතිපත්තියක් තියලා තියෙන්නේ මේ ඇමතිවරයා මාරු වෙනකොට මේ පක්ෂෙම ඊළඟ ඇමතිවරයා ගන්නකොට අර පහදපු එක පැත්තකට දාලා අලුත් එකක් පටන් ගන්නවා අවුරුදු දෙකකට. ඉතින් එහෙමනේ අපි පාලනය කරලා තියෙන්නේ. එකම පක්ෂයක වුණත් අපිට කොහෙද අධ්‍යාපන පිළිබඳ ප්‍රතිපත්තියක් තියෙනවද? අපිට එහෙම ප්‍රතිපත්තියක් නැහැ නේ බොරුවට තියනවා කියලා කිව්වට. ඉතින් ඒ තත්ත්වයේ උඩ ඔබ හදන්න ගිය එකට මොකද වෙන්නේ? චමද මෙහෙමයි මමත් හිතුවා මේක අමාරු දෙයක් කියලා. මම මුලින්ම 10ක් අරගත්තා ඉස්සෙල්ලා 30ක් ගත්තා 250ක් ගත්තා. ඒගොල්ලෝගේ හම්බෙච්ච ප්‍රතිචාර හිතා ගන්නත් බෑ. ඒගොල්ලෝ මගෙන් අහනවා අපි බියෝයි හිටියා අපි අරේ හිටියා මේ හිටියා මේ මුකුත් දන්නේ නැහැ නේ ඉස්සර. මේක නියම වැඩක් නේ කියලා ඒගොල්ලෝ කියනවානේ. ඉතින් මේක මම නෙවෙයි කියන්නේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඕගොල්ලෝ යන්න සම්පත් මාය කඩවලට සාගර ගුණාදරලට ඕගොල්ලෝ යන්න නිශාන්ත ඒවයි ලොකු බිස්නස් කට්ටිය මාත් එක්ක හිටියානේ මේ මගේ වර්ක්ෂොප්ස් වල. ඉතින් ඒගොල්ලෝ කියනවා අද අපි මොනවද දැන් හිටියේ මේ සම්බන්ධ දැන් මේක අපිට පුළුවන් කියලා ඒගොල්ලෝ කියන්නේ. මම නෙවෙයි කියන්නේ. එතකොට මේ 250ක් මේ එළියට එන්නේ අපි ගේන්නේ මේ තිංගිය තේරුම් ගන්න. එතකොට මේ 1000 කරන ප්‍රශ්නයක් කාලේ විතරයි. ඒ කතා කරපු නම් ඇති දෙවෙනි පෙළක් හදන එක හොඳයි. හැබැයි පළවෙනි පෙළ කියලා අපි හිතන රටේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෝ සමහර ජාවාරම් වැඩවලට සම්බන්ධ වෙනවා. ඇතම් ආයතන පවත්වාගෙන ජනතාවගෙන් හූරා කනවා සල්ලි. අරගෙන ඒගොල්ලෝ ප්‍රකෝටිපතියෝ. රෑන්ක්ස් වල ඒගොල්ලෝ ඉහළයි. හැබැයි ජනතාව සදාකාලික දුප්පත්. මේ අන්ත දිලිඳු පට්ටමට පත් වෙනවා. මේ නම්බර එකේ ව්‍යාපාරිකයෝ රටේ ඉහළ පෙළේ ඉන්න මේ ප්‍රධාන ව්‍යාපාරිකයෝ. දැන් අපි කියනවා රටක ගවර්න්මන්ට් ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කියලා. ඒ තමයි මම හිතුවේ. දැන් අපි ඩුබායි හරි දියුණු රටවල ඒක ගේනවා. ඒකට තියෙනවා ඩුබායි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට් කියලා තියෙනවා. ඒකේ තියෙනවා එක්සලන්ස් කියලා ප්‍රෝග්‍රෑම් එක. ඒක ක්‍රයිටීරියා 9ක් තියෙන සිස්ටම් එකක් ගේන්නේ. ඒක ෆස්ට් ක්‍රයිටීරියා අපි කියනවා ලීඩර්ෂිප් ක්‍රයිටීරියා කියලා. ඒ ලීඩර්ෂිප් ක්‍රයිටීරියා එකේ මිනිස්ටර්ස්ලා සෙක්‍රටරිලා ඔක්කොටම කියලා දෙනවා ලීඩර්ෂිප් රෝල් එක මොකක්ද කියලා. ස්ට්‍රැටජි හදන විදිය, වැලියුස් කියන විදිය ගෙනාවම
ඒගොල්ලෝ අපි ඔක්කොම එක මට්ටමට ගේන්න ඕන. ඒ තමයි මුලින්ම කරන්න. මේ ඔක්කොම දැනුම් ප්‍රශ්නයක් තියෙනවා. ඊට සෙකන්ඩ් අපි කියනවා policy strategy criteria කියලා. එන කොහොමද ඒ thinking leadership thinking එක කොහොමද thinking policy එකට හදන්නේ strategy හදන්නේ. third people කොහොමද මිනිස්සුන්ගේ skill එකයි innovation එක හදන්නේ. fourth එක තමයි society and stakeholders. මේ හතරම ආණ්ඩුවක් හිටියත් හෝ නැතත් හෝ change වුණත් ඉදිරියට යන එක තමයි process එක කියලා කියන්නේ. හොඳයි. ඔය සියලු කාරණාවලට අපි ගරු කරනවා. ඒක අපි පිළිබඳව අපිට විශ්වාසයක් තියෙනවා. හැබැයි රටේ ඉස්සෙල්ලා විනය හදාන්නේ නැතුව එක රටක් එක නීතියක් කියලා කියනවනේ. ඒතර ඒක ඒ විදිහටම වෙන්න අවශ්‍යයිනේ. රටේ පල්ලෙහා ඉහළ ඉඳලා පල්ලෙහාට විනය හැදෙන්නේ නැතුව අල්ලස දූෂණයට තියෙන වැට බැඳින්නේ නැතුව ඇමතිවරයා ඉන්වෙස්ටර් මෙහෙම ඇවිල්ලා මෙහෙම දුවලා යනවනම් ඩුබායි වල කොච්චර වෙලාවක් ගන්නවද සාමාන්‍යයෙන් ඔය බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න හරි සෙටප් කරගන්න ඉක්මනින් ෆොරේන් කෙනෙක් හරි ආවොත් එන්නේ පැය ගානයි. පැය ගානයි. දවසක්වත් යන්නේ නැහැ. එතකොට දැන් ආයතන 10කට කිව්වොත් මේවයිනේ සමිත උත්තරේ අපි ease of doing business index එකේ අපි ඉන්නේ 111යි. ඩුබායි මිඩල් ඊස්ට් වල නම්බර් 1 වෙනවා. එතකොට ඒ ease of doing business එක තමයි කෙනෙක් එන හේතුව. දැන් අපේ එක 100 ගණක් නම් තව රටවල් 100 ගණක් අපිට උඩින් ඉන්නවනම් මෙතන එන්න බෑ. අපිට ඉතින් අපිටම හෙන්න මොකක් හරි විශේෂ සිතු පැතු දෙන සුරබිදායක් වෙන්න එපා. මෙහෙටම දුවන් එන්නේ නේද? එතකොට global competitive index එකත් අපි ඉන්නේ 100. එතකොට nation brand එකත් අපි අවුල් නම් fragile state index එකත් අපි ඉන්නේ. ඒවා තමයි investor බලන indicator. barometer. ඉතින් අපි මේවා හදා ගන්න නැතුව අපිට අමාරු වෙනවා attract කරන්න. ඉතින් ඒක තමයි මම blueprint එක කරේ. මේවා 30ක් ගේනවා ඉන්ඩිකේටර්ස්. අපි මැනේජ් කරන්න ඕන කියලා. හරි. මම කියන්න උත්සාහ කළේ මේ අප්‍රූවල් වලට යන ආයතන වලට පවා ඒ එන කෙනාට අතට මිට බොල්ලා සල්ලි කීයක් හරි දෙන්න වෙනවනම් මේ පළාත් පාලන ආයතනයේ බෝඩ් ගහලා තිනවා ඔබේ වරිපණම් වලින් වෙන්නේ මේකයි කියලා. කුණු ටික එකතු කරන්නේ ඔබතුමා දැනගෙන යන එක හොඳයි. කුණු ටික ගෙදර ඇවිල්ලා එකතු කරගෙන යන්නේ ඒ මනුස්සයලා සල්ලි කීයක් හරි දුන්නේ නැත්නම් ඒ පළාතට එදාට එන්නේ නැහැ. ඒතර මේ සිස්ටම් නැති කරන්නේ නැතුව මේ ඇමතිවරු හරි මේ ඇතැම් නිලධාරීන් මේ අල්ලස් මුදල් ගන්නේ මේ ඒක නවත්තන්න නැතුව කොමිෂන් එක ගන්න එක නවත්තන්න නැත්නම් මේ රටට අනාගතයක් තියෙයිද ඔබ විශ්වාස කරන විදිහට? මේවයි අධිකාරු ජනාධිපතිතුමා හරි ස්ට්‍රෝං ආමි බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන රිසල්ට් ඔරියන්ටඩ් ලීඩර් කෙනෙක්. ඉතින් මම මේ රටට එන්නේ එතුමා ඒක කරනවා කියලා හිතලා තමයි. ඔබ ජනාධිපතිවරයා ගැන තියෙන ලොකු විශ්වාසයකින් ආවේ. හරි. ඉතින් මම දකිනවා මේ එතුමා ඒක අතට අරගෙන ඒ වෙනස ඇති කරලා මේ රට වෙනස් කරයි. ඔහුට කරන්න දෙයිද මේ අය? එතුමා හරි ස්ට්‍රෝං. නෑ එතුමා ස්ට්‍රෝං එක හරි. ඒක අපි යුද්ධෙන් දැක්කා. හැබැයි වටේ ඉන්න අය එතුමාට මේක කරගෙන යන්න දෙයිද? මං හිතන්නේ කරනවා කියලා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ වෙනස ඇති කරනවා කියලා. මොකද අපිට ලාස්ට් chance එක මේ. මම ඇහුවේ අපි ආර්ථික වශයෙන් ලොකු අමාරු තැනක ඉන්නේ. අපි මේ ලෝකෙම අමාරු තැනක ඉන්නේ. මෝඩිස්ලා ඩවුන්ග්‍රේඩ් කළා ලොකු ප්‍රශ්න ගොඩක ඉන්නේ. අනිත් අයගෙන් ජනාධිපතිවරයාට අවශ්‍ය සහාය ලැබෙන බව පේනවද ඔබට? ඔව් පේනවා. මට දැන් හිතන මොකද හේතුව දැන් ලොකු බලයකුත් දුන්නානේ 3න් 2 පාස් වුණානේ. මං හිතන්නේ දැන් කොවිඩ් එක මර්ධනය වුණාන් පස්සේ දැන් අපිට දැන් වැක්සිනේෂන් එනවනේ. ඉතාමත් ඉක්මනින්ම මේ රට පිබිදෙයි කියලා හිතනවා. මොකද මම හිතන්නේ ලෝකෙන් ටුවරිසම් එක නම් ඉක්මනින්ම හැදෙයි. මොකද මිනිස්සුන්ට බලන් ඉන්නෝනේ කොහොමද? ඔබ කිව්වද ජනාධිපතිවරයාට ඔබ යනවා කියලා? මම මැසේජ් එකක් කැරියා මම යනවා කියලා කියන්න ප්‍රයිම් මිනිස්ටර් ගිහලා හම්බෙලා මම කිව්වා මම යනවා කියලා මම වැඳලා ආවා ගිහිල්ලා මම හරි ගරු කරන මම ගොඩක් ආදරය කරන පුද්ගලෙක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට හරි ආදරෙයි තාම මේ ජනාධිපතිතුමා හම්බෙන්න බැරුණා ලංකාවේ යන්නේ අද යන්නේ ආපහු එන්න බලාගෙන නෙමෙයිද නෑ ඉතින් මගේ මේ ගෙදර තියෙනවා මගේ නෑයෝ ඉන්නවා මම යන්නේ රස්සාවකට යන්නේ ඉතින් මම හිතන්නේ මම පුළුවන් දෙයක් කරා. අනික ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා පුළුවන් හැම දෙයක්ම කරන්න මගේ රට වෙනුවෙන්. ඔබේ විශ්වාසයක් තියනවාද කවදා හෝ දවසක ආචාර්ය උදේ ඉන්ද්‍රරත්නගේ නම කියන්න කවුරු හරි අකමැති නම් එහෙම නමේ ප්‍රශ්නයක් තියෙනවා නම් සමහරෙක්ට ඔබ හදපු කන්සෙප්ට් එක හරි මේ රටේ ක්‍රියාත්මකට නගාවි කියලා විශ්වාසය තියෙනවද? අනිවාර්යයෙන් දැනට මම දන්නවා ගොඩාක් කට්ටිය මගේ මම කරපු දේ හරි කියලා ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් අපි දැන් ෆැක්ටරි ගෲප් එකේ කට්ටිය වුණත් CEO ල චෙයාමන් ලෙවල් එකක්නේ. ඒ වගේ ගොඩක් දන්නේ නැහනේ සමහරු නමට අකමැතිද දන්නේ නැහනේ. සමහරු මූණට අකමැතිද දන්නේ නැහනේ. සමහරු කතා කරන විදිහට අකමැතිද දන්නේ නැහනේ. හැබැයි ඒ තුනටම අකමැතුණත් කමක් නැහැ. හදපු කන්සෙප්ට් එක සුදුසු නම් ඒ මේ මාතෘ භූමියේ මේ පොළවේ ක්‍රියාවට නංවන්නේ. එච්චරයි මම හිතන්නේ. ඔබටත් අවශ්‍ය එච්චරනේ. කොහොමද අනික තමයි මේ දැන් ඕනම රටක වගේ පොඩි ප්‍රශ්න ඇති. ඉතින් ඒවා හිතලා අපි පස්සට යන්නත් බෑනේ කවදද? ඉතින් සාමාන්‍යයෙන් මේ රට හරි සෙන්සිටිව්නේ මිනිස්සු. ඉතින් මම නම් ඒව ගැන හිතුවෙත් නෑ.
එතන දෙයකුත් නෑ මට අවශ්‍ය තුනා මේ යම්කිසි ලොකු වෙනසක් කරන එකට ඒකේ කොටස්කාරයෙක් වෙන්නයි මම දකින මේ මම ගොඩක් තින්කින් ගොඩක් වෙනස් කරා මේ රටේ කෝපරේට් වර්ල්ඩ් එකේ විශේෂයෙන් මිනිස්සු මට ෆලෝවර්ස්ලා ඉන්නවා මම දැන් ලක්ෂ ගණක් හදාගත්තා මේ රටේ ඉතින් ඒ කියන්නේ මම කවුරුත් ඉස්සර අඳුරන්නෙත් නෑනේ ඉතින් මම වැඩිපුර දකින්නේ මට ලැබිච්ච ලොකුම දායකය තමයි දැන් විශේෂයෙන් යං ජෙනරේෂන් ලක්ෂ ගාණක් මම ෆලෝ කරනවා. හොඳයි ඔබ අර කිව්වාගේ টොප් CEOස්ලා ටිකක් හදලා යන එක හොඳයි. ඒ සඳහා ගත් එක අඩු ගානේ ඒ අය හරි මේ රටේට යම්කිසි දායකත්වයක් දක්වාවි. ඔය හනමිටි වෙච්ච අයට ඔබේ දේ තේරෙන්නේ නැතු වෙන්න පුළුවන් සමහර වෙලාවට නේද? සමහර නිලධාරීන්ට මේ කතට ගත්ත. හොඳයි බොහොම ස්තුතියි ආචාර්ය උදේ ඉන්ද්‍රරත්න ශ්‍රී ලාංකිකෙක් විදිහට ලෝකේ තනතුරක් වශයෙන් ලබන්න පුළුවන් ඉහළම තනතුරෙන් පිදුම් ලබපු එදා මෙදා තුර ඉතිහාසයේ අග්‍රගණ්‍යම පුද්ගලයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ඩුබායි රාජ්‍යයේ ෂේක්ට අබුඩාබි රාජ්‍යයේ ෂේක්ට ආචාර්ය උදේ ඉන්ද්‍රරත්න ශ්‍රී ලාංකිකෙක් ළඟට ගන්න තරම් ඒ අයගේ මොහුකරාගේ බුද්ධිය කොයිතරම් පළල්ද අය හිතන ආකාරය කියලා තේරුම් ගන්න පුළුවන් අවාසනාව. තමද thank you ආවට මා බලන්න මම මුල් ෆස්ට් මේවා ලැබෙන්නේ හම්බෙන්නේ අද ජීවිතේ මේ ඉතින් මම කතා කරාම මට මං කොහෙන්න කමක් නැහැ හම්බෙමු කියලා. මට හම්බෙන් දැනගන්න හම්බුනේ ඔබ යන්න උත්සාහ කරනවා කියලා මම කතාව අවසන් කරන්න හම්බුන්නේ මොහොතක් දෙන්න. අවාසනාව කියලා මම නැවැත්තුවේ අපිට වාසනාවක් නැහැ. ඔබ දන්න දෙයින් අපේ රටට යමක් කරන්න. යන්න කමක් නැහැ. ගියාට පස්සේ හරි හිතුනොත් ඔබට මාසෙකින් දෙකකින් මම අර නොකිය චමුදිතත් එක්ක හිටපු දේවල් කියන්න ඕන හොඳ කාලේ මේ රට මුන් කවුරුත් හදන්නේ නැහැ කියලා හිතුනොත් ඉක්මනින් මට ඇමතුමක් දෙන්න. මට එක දෙයක් විශ්වාසයි ඔබ දන්න ගොඩක් දේවල් අද දවසේ කිව්වේ නැහැ. ඒකට මම ඔබට දෝෂාරෝපණයක් කරන්නේ නැහැ. ඔබට මම ගරු කරනවා ඒක ඔබේ හැදිච්චකම කියලා මම හිතනවා. හැබැයි මේ හැදිච්චකමට ලොකු කාලයක් දෙන්නත් අපි කැමති නැහැ. මොකද ඔබේ හැදිච්චකමට කාලය දෙනකොට මේ රට විනාශ කරලා ඉවරයි. මේ රටේ අය. ඒක අපි කියන්න ඕන. බොහොම ස්තුතියි. චමද thank you චමද thank you බොහොම ස්තුතියි. අපි බොහොම අවාසනාවන්ත ජාතියක්. යමක් දන්න මිනිස්සුන්ගේ වැඩක් අපි ගන්න නැති වුණාට ඩුබායි අබුඩාබි ෂේක්ලට තේරෙනවා මේ මිනිස්සුන්ගේ වටිනකම කොහොමද කියලා. දැන් මම යන්නේ ලන්ඩන් කම්පැනි එකට යන්නේ මේ CEO කෙනෙක් වශයෙන්. හරි. ඔබ ලන්ඩන් වල ඉන්න CEO විදියට ඔබ USA වල ඉන්න CEO විදියට හැබැයි ලංකාවෙන් මොකුත් දෙන එකක් නැහැ. හරි. බොහොම ස්තුතියි. අපි එතනින් හරිය නැවතීම තිතක් තියමු. හරි. අපි නැවත දවසක හමු වෙමු. ඔබ මීට වඩා විවෘතව කතා කරන්න හිතුච්ච වෙලාවට ඉක්මනින් ඇමතුමක් දෙන්න. ඕන වෙලාවක අපි සූදානම් අන් කිසි දෙයක් නිසා නෙවෙයි පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නෙවෙයි ඒ රට වෙනුවෙන් තියෙන ආදරය නිසා. මොකද මේ පාලකයෝ තට්ටුමාරු ක්‍රමයට ඇවිල්ලා මේ රටට කරපු විනාශය දැන් හොඳටම ඇති නිසා. බොහොම ස්තුතියි. චමද thank you චමද